එහෙනම් දරුවනේ ආයුබෝවන්. අපි අද ආරම්භ කරන්න යන්නේ අපොස උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශයේ තියෙන 3 වන ඒකකය නැත්නම් 3 වන නිපුණතාව වන පාංශ විද්‍යාව යටතේ හමුවන 8 වෙනි පාඩම නැත්නම් 8 වෙනි නිපුණතා මට්ටම මොකක්ද? පාංශු සෞඛ්‍ය හා ගුණාත්මය දියුණු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග. එතකොට මේ යටතේ මෙන්න මෙහෙම පොඩි මතක් කිරීමක් ඕගොල්ලන්ට කරන්නම්. විවිධ මානව ක්‍රියාකාරකම් නිසා පසක තියෙන හිතකර ලක්ෂණයක් වන පාංශු සෞඛ්‍ය පිරිහී යනවා. ඔබ දන්නවා ඇති පවතින පරිසර තත්වයට අනුකූලව පරිසර පද්ධතියක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න යම් පසක් සතු හැකියාවට අපි සරලව කියනවා පාංශු සෞඛ්‍ය කියලා. මේ පාංශු සෞඛ්‍ය යටතේ පසක යෝග්‍ය ගුණාත්මක හා ප්‍රමාණාත්මක ලක්ෂණ තියෙනවා. පාංශු සෞඛ්‍ය යටතේ පසක හිතකර හේවත් උසස් ගුණාත්මක ලක්ෂණ තියෙනවා, ප්‍රමාණාත්මක ලක්ෂණ තියෙනවා. මේ හිතකර ගුණාත්මක හා ප්‍රමාණාත්මක ලක්ෂණ වලට එක පැත්තකින් පසේ භෞතික ලක්ෂණ බලපානවා, නැත්නම් භෞතික ගුණාංග කියන්න පුළුවන්. තව පැත්තකින් පසේ රසායනික ලක්ෂණ හේවත් පසේ රසායනික ගුණාංග බලපානවා. තව පැත්තකින් පසේ ජෛවීය ගුණාංග බලපානවා. මෙන්න මේ පසේ තියෙන භෞතික රසායනික හා ජෛවීය ගුණාංග නිසි පරිදි නැත්තම් හරියට ක්‍රියාත්මක වීමෙන් ඇතිවන අවසාන හේවත් හිතකර ප්‍රතිඵලයක් තමයි මේ කියන පාංශු සෞඛ්‍ය කියන්නේ. එතකොට ওই විදිහට තියෙන පසේ සෞඛ්‍ය, ওই විදිහට පසක තියෙන හිතකර සෞඛ්‍ය විවිධාකාර වැරදි මානව ක්‍රියාකාරකම් නිසා පිරිහී යන්න පුළුවන්. මේ විදිහට බොහොම සරලව කියනවා නම් යම් පසක තියෙන මේ හිතකර සෞඛ්‍යමය తত্ত্বය වැරදි මානව ක්‍රියා නිසා පිරිහී යනවා නම් ඕකට අපි කියනවා පාංශු හායනය කියලා. මේ පාංශු හායනය කෙරෙහි විවිධාකාර ක්‍රියාවන් බලපානවා. මේ යටතේ වැදගත්ම නැත්තම් මූලිකම නැත්තම් ප්‍රමුඛතම ක්‍රියාව තමයි පාංශු කාදනය. එහෙම නැත්තම් සෝදා පාලුව. යම් ස්ථානයක පවතින පස් අංශු හෝ සමූහන විදිහට යම් සාධකවල බලපෑමෙන් වෙන වෙනවා, ප්‍රවාහණය වෙනවා, තැන්පත් වෙනවා. මේක තමයි පාංශු කාදනය කියන්නේ. ඉතින් පාංශු කාදනයට අමතරව තවත් විවිධාකාර මේ පාංශු හායනයට බලපාන මානවයාට සම්බන්ධ ක්‍රියාකාරකම් තියෙනවා. විෂ රසායන ද්‍රව්‍ය පසටම උදාහරිනවා. පස තදවීමට හේතු වෙනවා. අනිසි ලෙස රසායනික පොහොර භාවිතා කරනවා. ඒව නැත්නම් අනිසි ලෙස කෘෂි රසායන භාවිතා කරනවා. වනාන්තර විනාශ කරනවා. අවිධිමත් වගා සාත්තු ක්‍රියා කරනවා. ඉතින් මේ බඳු විවිධාකාර ක්‍රියාකාරකම් වලින් පසේ තියෙන හිතකර ලක්ෂණ නැත්නම් පාංශු සෞඛ්‍ය පිරිහිලා ගිහිල්ලා පස හායනය වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට යම් පසක් හායනයට ලක් වුණොත්, යම් පසක් විනාශ වුණොත් එහෙම එතකොට මේ පසේ පවතින සෞඛ්‍ය හා ගුණාත්මය දියුණු කිරීමට අපට කරන්න පුළුවන් මොනවද කියන එකයි මේ යටතේ අපි මේ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ යටතේ අපි මෙන්න මේ සංකල්පය ඔලුවට ගන්න ඕන. මූලික වශයෙන්ම කෘෂිකාර්මික පරිසර පද්ධතියක හමුවන රේඛීය හේවත් එක් දිශාවකට පදාර්ථ හා ශක්ති ප්‍රභේද ගලා යාමේ ක්‍රම වෙනුවට ස්වභාවික වනාන්තරයක මෙන් චක්‍රීය හේවත් වැසුණු පද්ධතියක් වෙත ළඟා වීමටයි මෙතන උත්සාහ කරන්නේ. දැන් අපිට මෙතෙන්දි මේ පරිසර පද්ධතියක් කියලා අදහස් කරන්නේ මේකයි. කිසියම් පරිසරයක හමුවන ජීවී ප්‍රජාවක් කියලා කියන්නේ ජීවී විශේෂ ගණනාවක එකතුවක්. අජීවී පරිසරයත් සමගම
අන්තර්ක්‍රියා දක්වමින් සමතුලිතව හමු වුණ තත්වයකට අපි කියනවා ඉකෝසිස්ටම් එකක් හෙවත් පරිසර පද්ධතියක් කියලා. මේකට අපි කියන්නේ පරිසර පද්ධතියක් කියලා. යම් පරිසරයක හමු වන ජීවී ප්‍රජාව අජීවී පරිසර සංරචක සමග ප්‍රතික්‍රියා දක්වමින් සමතුලිතව හමු වන තත්වය අපි කියනවා පරිසර පද්ධතියක්. ඉංග්‍රීසියෙන් කියනවා ඉකෝසිස්ටම් එකක් කියලා. මේ පරිසර පද්ධති අපිට ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකකට කියනවා ස්වභාවික පරිසර පද්ධති. අනිකට කියනවා ළමයි කෘත්‍රිම පරිසර පද්ධති. දැන් ළමයි මේ වගේ ස්වභාවික පරිසර පද්ධතියක් තමයි අපිට ස්වභාවිකව හමු වන ස්වභාවික වනාන්තරය. කෘත්‍රිම පරිසර පද්ධතියක් තමයි අපිට දක්වන්න පුළුවන් කෘෂිකාර්මික භූමියක් එහෙම නැත්නම් වගා භූමියක්. දැන් ළමයි අපි මේ වගේ ස්වභාවික පරිසර පද්ධතියක් ගත්තොත් මේකේ හමු වන මූලිකම ලක්ෂණය තමයි ද්‍රව්‍ය චක්‍රීකරණය වෙනවා. දැන් මේ තියෙන්නේ හිතන්නකෝ වනාන්තරයක් කියලා ස්වභාවික පරිසර පද්ධතියක්. මේක නොයෙකුත් ශාක වර්ග ඉන්නවා. සත්තු වාසය කරනවා. මොකද වෙන්නේ? සූර්යාලෝකයේ කාබන් ඩයොක්සයිඩ් වර්ෂාව ආදී ලබාගෙන මේ ශාක ප්‍රභා සංශ්ලේෂණය කරනවා. මීට අමතරව පසින් ජලය ලබා ගන්නවා. පසින් khනිජ පෝෂක ලබා ගන්නවා. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් ලබාගෙන ශාක වර්ධනය වෙනවා. ඊළඟට සමහර වෙලාවට මේ සත්තු මේ ශාක ආහාර වශයෙන් ගන්නවා. සමහර වෙලාවට මේගොල්ලන්ව තව සත්තු ආහාර වශයෙන් ගන්නවා. දැන් මෙයා ගවයෙක් නම් නැත්තම් පුළුහරකෙක් නම් මෙයාව කොටියෙක් විසින් මරාගෙන කනවා. එතකොට මොකද වෙන්නේ? මේ පද්ධතියේ වාසය කරන ශාක වයස්ගත වෙලා මැරෙනවා. මැරුණාම ඒවා ආපහු පසට එකතු වෙනවා. පසට එකතු වුණාම පසෙන් ලබාගත් පෝෂක ආපහු මේ පසට ලබා දෙනවා. මේ ගවයා තුල අඩංගු වෙලා තියෙන්නේ ශාක ඔස්සේ මේ පරිසරයෙන් ගත්ත ශක්තිය. කොටියා තුල අඩංගු වෙලා තියෙන්නේ ගවයා ඔස්සේ පරිසරයෙන් ගත්ත ශක්තිය හා පදාර්ථ. මේගොල්ල මිය ගියාට පස්සේ කවුරුත් ඒවා ඉවත් කරන්නේ මේවා මේ පද්ධතියෙම පවතිනවා. ඉතින් මෙන්න මේකට අපි කියනවා ක්ලෝස්ඩ් සිස්ටම් එකක් හෙවත් සර්කියුලර් සිස්ටම් එකක් කියලා. නැත්නම් වැසුණු පද්ධතියක් හෙවත් චක්‍රීය පද්ධතියක් කියලා කියනවා. ඇයි? පරිසරයෙන් ද්‍රව්‍ය ලබා ගන්නෝ යම් කාලයක් ගත වෙනවා. ලබාගත් ද්‍රව්‍ය ආපහු ඒ ගත ස්ථාන වලටම ලබා දෙනවා. ඒතර මේක චක්‍රයක් වශයෙන් දිගටම සිද්ධ වෙනවා. මේක වැහිලා තියෙනවා. චක්‍රයක් වශයෙන් දිගටම සිදුවන නිසා චක්‍රීය පද්ධතියක් කියනවා. මේක වැහිලා තියෙන නිසා වැසුණු හෙවත් සංවෘත පද්ධතියක් කියලා කියනවා. හැබැයි අපි ගත්තොත් කෘෂිකාර්මික පරිසර පද්ධතියක් ඔය වගේද ක්‍රියා කරන්නේ. මේ බලන්න. මේ තියෙන පොළොව මට්ටම නම් කෘෂිකාර්මික පරිසර පද්ධතියක් ක්‍රියා කරන්නේත් මේ ස්වභාවික පරිසර පද්ධතියක් වගේමද. මේ බලන්න. මේ තියෙන පොළොව මට්ටම නම් කෘෂිකර්මයටදී අපි ශාක වගා කරනවා. මේ වගා කරන ශාක සාමාන්‍ය ශාක නෙවෙයි භෝග ශාක. අපි වගා කරන්නේ භෝග ශාක. මේ භෝග ශාකත් අර වගේම දරුවනේ පරිසරයෙන් ආලෝකය, කාබන් ඩයොක්සයිඩ්, පසින් ජලය, පෝෂක ආදිය ලබා ගන්න. ලබාගෙන මේ භෝග ශාකයන් වර්ධනයක් පෙන්눔 කළාට පස්සේ මේ භෝග ශාකවල
ඒ අවට පරිසරයෙන් ලබාගත් දේවල් තැන්පත් වෙනවා. මොනවා විදිහටද? අස්වැන්න විදිහට. අපි කරන්නේ මොකක්ද? අස්වැන්න නෙලීම කියලා නමක් දාගෙන ඒ ආර්ථිකව වැදගත් වන පෝෂ්‍ය ගුණයෙන් අනුවුණ දේ කඩාගෙන පද්ධතියෙන් ඉවත් කරනවා. එක්ක ගෙදර ගේනවා නැත්නම් විකුණනවා. අස්වැන්න කියලා කොටසක් මේ පද්ධතියෙන් ඉවත් වෙනවා. ඒ ඉවත් වෙන දේ ආපහු අපි පියවන්නේ නැහැ. අපි සමහර වෙලාවට මේ පද්ධතිය සත්තු ඇති කරනවා වෙන්න පුළුවන්. අපි ඇති කරන්නේ ස්වභාවික වනසත්තු නෙමෙයි. අපි මේකේ ගවයෝ ඇති කරනවා, කුකුල්ලෝ ඇති කරනවා. ඇති කළාට පස්සේ මොකද කරන්නේ? මෙයා මේ පද්ධතියෙන් යම් යම් දේවල් ලබාගෙන මේ සතා වර්ධනය වෙනවා. ලොකුණාට පස්සේ අපි ආපහු මෙයාව ඝාතනය කරලා මස්සෝ බිත්තර හරි මොනවා හරි වශයෙන් කිරි හරි වශයෙන් පද්ධතියෙන් ඉවත් කරනවා. මේත් අපේ සත්වාස්වැන්න. මේ වගේ පූර්ණව ද්‍රව්‍ය චක්‍රීකරණයක් වෙනවද? නෑ. මේ පද්ධතියේ තියෙන දේවල් අපි රේඛාවක් විදිහට මේකෙන් එළියට ඇදගෙන යන එකයි කරන්නේ. ඒ නිසා මේක වැසුණු පද්ධතියක් නෙවෙයි. සමහර වෙලාවට මේ පද්ධතියෙන් අපි අස්වැන්න වශයෙන් කොටසක් අයින් කරනකොට ඇති වෙනවා හිඟයක්. ඒ හිඟේ පියවන්න අපි අනික් පැත්තෙන් මේකට එක එක දේවල් ගෙනත් දානවා. පොහොර දානවා. කෘෂි රසායන දානවා. ස්වභාවික වර්ෂාවට අමතරව ජලය දානවා. එහෙනම් මෙතන මේ කතා කරපු ස්වභාවික පරිසර පද්ධතිය වගේ පූර්ණ ද්‍රව්‍ය චක්‍රීකරණයක් තියනවද? පදාර්ථ හා ශක්ති ප්‍රභේද පූර්ණව චක්‍රීකරණය වෙනවද? නැහැ. සමහර ද්‍රව්‍ය විතරක් චක්‍රාකාරව ගමන් කරන අතර සමහර ද්‍රව්‍ය අපි බහුතරයක් දේවල් අපිට වැදගත් වන දේවල් අස්වැන්න වශයෙන් පද්ධතියෙන් අරගෙන යනවා. ඒ මගින් ඇතිවන හිඟේ පියවන්ට අපි සමහර දේවල් පද්ධතියට බාහිරින් පිටතින් යොදනවා. ජලය, පොහොර, කෘෂි රසායන, ශ්‍රමය. ඉතින් ඒ නිසා මේක සංවෘත පද්ධතියක් නෙවෙයි. මෙතන තියෙනවා එක දිශාවකට පදාර්ථ හා ශක්ති ප්‍රභේද ගමන් කිරීමක්. ඒ නිසා මේකට අපි කියනවා ලීනියර් සිස්ටම් එකක් හෙවත් රේඛීය පද්ධතියක් කියලා. මේකේ පූර්ණ ද්‍රව්‍ය පදාර්ථ හා ශක්ති ප්‍රභේද චක්‍රීකරණයක් හමුවන්නේ නැහැ. එනිසා මේ වගේ පද්ධතියක යම් යම් බිඳ වැටීම්, යම් යම් අස්ථායී වීම, යම් යම් ගැටලු නිර්මාණය වෙන්න පුළුවන්. එහෙනම් අපි කතා කළේ පරිසර පද්ධති ගැනයි. අපි කිව්වා ජීවි ප්‍රජාව හා අජීවී පරිසරයේ එකිනෙකාට අන්තර්ක්‍රියා දක්වමින් සමතුලිතව වාසය කිරීම පරිසර පද්ධතියක් කියලා, ඉකෝසිස්ටම් එකක් කියලා. මේ වගේ පරිසර පද්ධති ප්‍රධාන ආකාර දෙකයි. ස්වභාවික පරිසර පද්ධති, කෘත්‍රිම පරිසර පද්ධති. ස්වභාවික පරිසර පද්ධතියේ උදාහරණයක් වශයෙන් අපි ස්වභාවික වනාන්තරයක් යෝජනා කළා. කෘෂිකාර්මික පරිසර පද්ධතියක් තමයි කෘත්‍රිම පරිසර පද්ධතියකට උදාහරණයක් වශයෙන් යෝජනා කළේ. ඒක මිනිසා විසින් නිර්මාණය කරපු පද්ධතියක්. අපි දැක්කා වනාන්තරයක් වැනි ස්වභාවික පරිසර පද්ධතියක මේ චක්‍රීය හෙවත් මාරුවෙන් මාරුවට ද්‍රව්‍ය චක්‍රාකාරව ගමන් කිරීමක් තිබුණා. ඒ නිසා පද්ධතියට පිටින් දේවල් එන්නෙත් නැහැ, පිටට දේවල් යන්නෙත් නැහැ. මේක වැසුණු පද්ධතියක්. මේ පද්ධතිය එහෙම වහගෙන කරන්න බෑ. මේකෙන් අපි දේවල් එළියට ගන්න අපිට විවෘත වීම තියෙන්න ඕන. ඒ එළියට ගන්න දේවල් වෙනුවට අලුතින් දේවල් දාන්න ඇතුල් වීමට විවෘත වීම තියෙන්න ඕන. ඒ නිසා මේක සංවෘත වෙන්න බෑ. මේක විවෘත පද්ධතියක් වෙනවා. මේක ඕපන් සිස්ටම් එකක් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ රේඛාවක් දිගේ තමයි ද්‍රව්‍ය ගමන් කළේ පද්ධතිය හරහා. ඒ නිසා මේක රේඛීය පද්ධතියක් වෙනවා. මේක ඕපන් සිස්ටම් එකක් වෙනවා, ලීනියර් සිස්ටම් එකක් වෙනවා. ඒ ගැන අපි මෙච්චර වෙලා මතක් කරගත්තේ. ඉතින් මෙතන කියනවා මොකක්ද? මේ යටතේ අපි කිව්වා මූලික වශයෙන්ම කෘෂිකාර්මික පරිසර පද්ධතියක හමුවන රේඛීය හෙවත් එක් දිශාවකට පදාර්ථ හා ශක්ති ප්‍රභේද ගලා යාමේ ක්‍රම වෙනුවට ස්වභාවික වනාන්තරයක මෙන් චක්‍රීය හෙවත් වැසුණු පද්ධතියක් වෙතට
ළඟා වීමට තමයි මෙන්න මේ යටතේ අපි උත්සාහ කරන්නේ. එහෙම උත්සාහ කරන්න හේතුව ඇයි? එහෙම නොකළොත් පද්ධතිය බිඳ වැටෙනවා. පැවැත්මක් නැහැ. ඒක චිරස්ථායී හෙවත් සස්ටේනබල් නැහැ. එහෙම කළොත් විතරයි පද්ධතිය චිරස්ථායී වෙන්නේ. නැත්තම් සස්ටේනබල් වෙන්නේ. ඒ නිසා පද්ධතිය චිරස්ථායී හෙවත් සස්ටේනබල් කරගන්න නම් අපට මේ රේඛීය හෙවත් විවෘත පද්ධතියක් වෙනුවට වැසුණු හෙවත් චක්‍රීය පද්ධතියක පැත්තට යොමු වෙන්න වෙනවා. එහෙම නැත්නම් මේකට පැවැත්මක් නැහැ. වර්තමානයේ අපි කතා කරන්නේ කල්පවතින පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක්. ඒකට අපිට මේ චිරස්ථායී තත්ත්වය හෙවත් වැසුණු පද්ධතියක් ගැන කල්පනා කරන්න වෙනවා. හරිද? එහෙම පද්ධතියක් ගැන කල්පනා කරනවා නම් අපේ පස ඊටාම නිරෝගීමත් වෙන්න ඕන. පසේ තියෙන ලක්ෂණ ආරක්ෂා වෙන්න ඕන. මම කියන්නේ නැහැ පස පමණක් ආරක්ෂා කිරීම ප්‍රමාණවත් කියලා. වායුගෝලයටත් මේ ආකාරයෙන් සලකන්න අපි දැනගන්න ඕන. එහෙනම් මෙතෙන්දී අපි වැඩි ප්‍රමුඛත්වයක් ලබා දීලා තියෙන්නේ ඔන්න සෞඛ්‍ය තත්ත්වේ පිරිහිලා තියෙන පස්, එහෙම නැත්නම් රෝගී වෙලා තියෙන පස්, එහෙම නැත්නම් මේවට අපි කියනවා ගැටලු සහිත පස් කියලා. අන්න ඒ වගේ පස් වලට තමයි අපි ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ. උදාහරණ ලවණ පස්, ආම්ලික පස්, ඡාරීය පස්, දුර්වල ජල වහනය සහිත පස්. ඒ වගේම ඊට වැදගත් දෙයක් කියන්න කැමති මේ ඔක්කොටම වඩා පාංශු ඛාදනය වන පස් වලටත් අපි ප්‍රමුඛත්වයක් ලබා දෙන්න ඕන. මෙන්න මේ වාගේ පස් වලට අපි කියනවා ප්‍රොබ්ලම් සොයිල්ස් කියලා. ඒවට ප්‍රමුඛත්වයක් ලබා දෙන එක ඉතා වැදගත් වෙනවා. එහෙනම් ඔය විදිහට අපිට මේ පසේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න, පස සංරක්ෂණය කරගන්න, පස රැක ගන්න ඕන නම් කළ හැකි ප්‍රධාන උපක්‍රම දෙකක් තියෙනවා. එකකට අපි කියනවා පාංශු සංරක්ෂණය කියලා. අනිකට කියනවා පාංශු පුනරුත්ථාපනය කියලා. අපි ඉස්සෙල්ලම කතා කරන්න යන්නේ මේකෙන් පාංශු සංරක්ෂණය ගැනයි. අපි ඉස්සෙල්ලම කතා කරන්න යන්නේ පාංශු සංරක්ෂණය ගැනයි. දැන් කෙනෙක් අහයි එතකොට ඔය කියන විදිහට අපි කළ යුත්තේ සෝදාපාලුව වැළැක්වීම විතරද? අනිකුත් ප්‍රශ්න ආම්ලිකතාව, ශාරීයතාව, ලවණතාව, පස નિසරු වීම දැනගන්න මේ බොහෝ ගැටලු වලට වඩා ලාංකීය තත්ත්වයටදී දැන් අපි ඇත්තටම කතා කළොත් එහෙම ශ්‍රී ලංකාවේ සිදුවන පරිසර හානි නැත්නම් පරිසර හානිය නිසා වන දේවල් නැත්නම් නරක දේවල් නැත්නම් පරිසර හානිය සිදුවන ආකාර අනුපිළිවෙල අනුව පෙළ ගැස්සුවොත් ඒකේ උඩින්ම ඉන්න එක්කෙනෙක් හෝ එක්කෙනා වෙන්න පුළුවන් පාංශු ඝාතනය. වැරදි ආකල්පයක් ගන්න එපා. වනාන්තර විනාශය හෝ ජෛව විවිධත්වය හානි වීම අපේ රටේ යම් දුරකට වෙන එක ඇත්තයි. නමුත් ඊටත් වඩා නම්බර 1 පරිසර හානිදායක ක්‍රියාව පාංශු ඝාතනයේ වශයෙන් තමයි බොහෝ අය සලකන්නේ. මොකද අර දේවල් අපිට ලොකු පියවි හැට පේන නිසා අපි නිතරම ඒ ගැන කතා බහ කරනවා. නමුත් දැන් අපි උදාහරණයක් වශයෙන් සරල පරීක්ෂණයක් කරලා අර කූඤ්ඤ ටිකක් බෑවුමක හයි කරලා වර්ෂා කාලයේ ආරම්භයේ වර්ෂා කාලයේ අවසානයේ පාඨාංක අරගෙන පාංශු ඝාතනයේ මැන්නොත් අපට පේනවා මේ කාලය තුල අනිවාර්යයෙන්ම විශාල පස් ප්‍රමාණයක් හානි වෙලා තියෙනවා කියලා. දැනගන්න පස කියන්නේ එක රැයකින් බිහිවන සම්පතක් නෙමෙයි. පසක් හටගන්න අවුරුදු ලක්ෂ දහස් ගණනක් යන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉතා දිගු කාලයක් ගත වෙලා හැදුණු පසක් එක වර්ෂාවක් මගින් හෝ යම් හේතුවක් මගින් වැයවීම සුළු කොට තකන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනික් අතට අපේ රටේ භූෂමතාව ගැන බලපුවාම රට මැද තියෙනවා මධ්‍යම කඳුකරය. මේක තමයි හුඟක් වෙලාවට පාංශු ඝාතනය යටතේ අර පළවෙනි පියවර පස්සංශු ඉවත් වීමට ලක්වන ප්‍රදේශය.
මොකද මධ්‍යම කඳුකරයේ තියෙන කඳු. මේ කඳු වලට තමයි මේ ලැබෙන වර්ෂා ජලය හෝ අපදා ජලය මගින් ඒක පස මත ගලාගෙන යනකොට ඒ මගින් තමයි මේ කඳු වල පස් අංශු ඉවත් වෙන්නේ. ඊළඟට මේ ඉවත් වෙන පස් අංශු අවසානයේ ගමන් කරලා මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වන ජල ප්‍රවාහ ගංගාවල් ඔයවල් ආදියට ලැබෙනවා. ලැබිලා ඒව දිගේ මේක පහළට ගමන් කරනවා. මේ මගින් මොකද වෙන්නේ? අවසානයේ මේවා මුහුද දක්වා ගමන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මුහුද වෙත ළඟා වීමට පෙර පහත් බිම්වල මේවා තැන්පත් වෙන්න පුළුවන්. මෙන්න එහෙනම් පාංශු කාදනයේ දෙවන පියවර ප්‍රවාහණය වීම ගංගා දිගේ වෙලා තුන්වෙනි පියවර තැන්පත් වුණා. ඔය දෘෂ්ටියෙන් බලපුවාම මේ පාංශු කාදනය නිසා ඇතිවන ප්‍රතිඵල හේවත් අපි කියනවා ඉම්පැක්ට්ස් කියලා. පාංශු කාදනය නිසා ඇතිවන ප්‍රතිඵල අපට ප්‍රධාන ආකාර දෙකකට බෙදලා කතා කරන්නටත් පුළුවන්. මොනවද? පාංශු කාදනය මගින් ඇතිවන ප්‍රතිඵල. එක ප්‍රතිඵල වර්ගයකට අපි කියනවා in situ impacts කියලා. අනිකට කියනවා ex situ impacts කියලා. මේ in situ impacts කියලා ගොඩක් අය කියන්නේ මේ පස් අංශු වෙන්වන ස්ථානයේ ඇතිවන බලපෑම. ex situ impacts කියලා කියන්නේ වෙන් වූ පස් අංශු තැන්පත් වන ස්ථානයේ බලපෑම. ඒ නිසා දැනගන්න පාංශු කාදනය කියන ක්‍රියාව හා එහි බලපෑම අපේ රටේ මධ්‍යම කඳුකරයට පමණක් සීමා වෙලා නැහැ. සමස්ත රට පුරාම වෙදී යනවා. ඒක වෙනස් වෙලා තියෙන්නේ ඒක in situද ex situද කියන එක පමණයි. නමුත් දැනගන්න මේ වනාන්තර විනාශය නැත්තම් ජෛව විවිධත්ව හායනයේ ගොඩක් අය දකින පරිසර හානි ගොඩක් වෙලාවට හයිලයිට් වෙන දේවල්. නමුත් ඒවා මේ විදිහට රට පුරාම ඒකාකාරීව පැතිරිලා නැහැ. ඒ නිසා එක පැත්තකින් මේක කළමනාකරණය කරගන්න එක පහසුයි. නමුත් පාංශු කාදනය කියන එක ඕනෑම තැනක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒකට මධ්‍යම කඳුකරය වනාන්තරයක් පතනක් එහෙම වෙන්න අවශ්‍ය නැහැ. වගාවට හෙලිකල භූමියක් වෙන්න අවශ්‍ය නැහැ. ඕනෑම තැනක පාංශු කාදනය වෙන්න පුළුවන්. හැබැයි කොච්චර ශීඝ්‍රතාවයකින් වෙනවද? කොයිතරම් ප්‍රමාණයක් වෙනවද කියන එක මත ඒක අඩු කරන්න අවශ්‍යද නැද්ද කියන එක තීරණය වෙනවා. ඒකයි මේ ගැන විශේෂ සොයා බැලීමක් පවා සමීකරණ මගින් පවා කරලා තියෙන්නේ. ඒ නිසා ළමයි මෙතෙන්දී අපි විශේෂයෙන් මේ පසේ ගුණාත්මකවත් සෞඛ්‍ය ආරක්ෂා කිරීම යටතේ වැඩි අවධානයක් යොමු කරන්නේ මේ පාංශු කාදනයේ වළක්වන එකට. එක පැත්තකින් මේක අපේ දේශීය වශයෙන් වැදගත් වෙනවා. බොහෝ අය අවිවාදයෙන් පිළිගන්න ලංකාවේ සිදුවන අංක 1 පරිසර හානිදායී ක්‍රියාව පාංශු කාදනය. මේක නොසලකා හරින්න බැරි තරම් ලොකු වගයක්. ඒ නිසා එතනට අපි මුලින්ම ආමන්ත්‍රණය කරලා තියෙනවා. බාහිර බලපෑම නිසා පස් අංශු වෙන්වීම, වෙන් වූ පස් අංශු ප්‍රවාහණය වීම හා වෙනස් ස්ථානයක තැන්පත් වීම කියන ආකාර තුනක ක්‍රියාවන් තියෙනවා. පස් අංශු වෙන් වෙනවා, වෙන් වූ පස් අංශු ප්‍රවාහණය වෙනවා, වෙන් වෙලා ප්‍රවාහණය වූ පස් අංශු වෙනත් තැනක තැන්පත් වෙනවා කියලා ආකාර තුනකින් සිදුවන පාංශු කාදනයේදී පස් අංශු වෙන් වෙන එකයි, පස් අංශු වෙන් වෙන එකයි, ඒවා ප්‍රවාහණය වෙන එකයි කෘත්‍රිම ක්‍රම යොදා වැළැක්වීම හෝ අවම කිරීම තමයි පාංශු සංරක්ෂණයේදී කරන්නේ. දැන් අපි දන්නවා පාංශු කාදනය යටතේ ප්‍රධාන පියවර 3ක් තියෙන බව දැන් කියවුණානේ. මොනවද පාංශු කාදනය යටතේ හමු වන ක්‍රියාවන් තුන? මේ තියෙන්නේ පොළොව මට්ටම නම් යම් ස්ථානයක තියෙන පස් අංශු වශයෙන් හෝ සමූහන වශයෙන් දේහයෙන් වෙන් වෙනවා. අංශු හෝ සමූහන වශයෙන් වෙන් වූ පස් අංශු තව තැනක් වෙත ගමන් කරනවා හෙවත් ප්‍රවාහණය වෙනවා. එහෙම ගමන් කරලා හෙවත් ප්‍රවාහණය වෙලා වෙන තැනක තැන්පත් වෙනවා කියලා
ප්‍රධාන පියවර 3ක් මගින් දක්වන පාංශු ඛාදනයේ පස්සංශු වෙන්වීම, ප්‍රවාහනය හා තැන්පත් වීම වශයෙන් ප්‍රධාන පියවර 3කින් දක්වන පාංශු ඛාදනයේ පස්සංශු වෙන්වීම, වෙන් වූ පස්සංශු ප්‍රවාහනය වීම කියන පියවරවල් දෙක කෘත්‍රිම ක්‍රම යොදා පාලනය කරන එකක් ගැනයි මෙතෙන්දි කතා කරන්නේ. තැන්පත් වීම ගැන වළක්වන්න එච්චර උනන්දුවක් නැහැ. මොකද ඒකට වඩා හානි කරන්නේ පස්සංශු වෙන එකයි ප්‍රවාහනය වෙන එක. බාහිර බලපෑම නිසා පස්සංශු වෙන්වීම, වෙන් වූ පස්සංශු ප්‍රවාහනය හා වෙනස් ස්ථානයක තැන්පත් වීම යන ආකාර තුනකින් සිදුවන පාංශු ඛාදනයේදී පස්සංශු වෙන්වීම හා ප්‍රවාහනය වීම කෘත්‍රිම ක්‍රම මගින් වැළැක්වීම හෝ අවම කිරීම මගින් පසෙන් උපරිම ඵලදායීතාවක් ලැබෙනසේ පස නිවැරදිව හා තිරසාරව කල්පවතින විදිහට පාවිච්චි කරනවා. එනම් ප්‍රධාන ක්‍රියාවන් දෙකක් කරනවා. වෙන්වීම හා ප්‍රවාහනය කිරීම කියන පියවර දෙකම මෙහිදී යාමනය කළ යුතු වෙනවා. එහෙනම් ළමයි දැනගන්න මේ අනුව ගත්තාම ඔය පාංශු සංරක්ෂණ ක්‍රමවල මූලධර්ම තුනක් තියෙනවා. ඔය අනුසාරයෙන්. එකක් තමයි වර්ෂා ජලය කෙලින්ම නිරාවරණය වූ පස මත පතිත වෙන්න දෙන්නේ නැහැ. මේ තියෙන්නේ පොළොව මට්ටම නම් වැසි බිඳු වලට මේ වගේ නිරාවරණය වූ පසක් මත එකෙල්ලෙම පත්ත වෙන්න දෙන්නේ නැහැ. එතකොට විසිරි ඛාදනය වෙනවා. ඒක වළක්වන්න අපි කරන්නේ මේ පස එක්ක ආවරණය කරනවා. එහෙම නැත්නම් ඒක මතට වැසි බිඳු එකෙල්ලේ පත්ත වෙන එක වළක්වනවා. මේ විදිහට මොකක් හරි උපක්‍රමයක් යොදලා එක එල්ලේ වැසි බිඳු මේ මත පත්ත වෙන එක වළක්වනවා. ඒක පළවෙනි උපක්‍රමය. දෙවෙනි එක තමයි මේ පස මත ගලා එන ජලයේ හෙවත් අපදා ජලය තියෙනවා. මෙන්න මේ ආපදා ජලයේ ප්‍රවේගය අඩු කරනවා. ඒ වගේම අපදා ජලයේ ප්‍රමාණය අඩු කරනවා. ඇයි දෙවෙනි උපක්‍රමයේ විදිහට මේ අපදා ජලයේ ප්‍රවේගය හා ප්‍රමාණය අඩු කරලා තියෙන්නේ? ඒකට හේතුව දැනගන්න පාංශු ඛාදනයේ සිදුවෙන්න උපරිම දායකත්වයක් ලබා දෙන්නේ මේ අපදා ජලයේ පවතින චාලක ශක්තිය. අපදා ජලයේ පවතින චාලක ශක්තිය මගින් තමයි උපරිම පස්සංශු ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්නේ. එහෙනම් දැනගන්න අපදා ජලයේ චාලක ශක්තිය රඳා පවතිනවා භාගයයි mv වර්ගයට. මෙතන m කියලා කියන්නේ ඒ අපදා ජලයේ ස්කන්ධය කොච්චරක් වතුර තියෙනවද කියන එකයි. මෙතන v කියලා කියන්නේ අපදා ජලයේ ප්‍රවේගය. v කියලා කියන්නේ අපදා ජලයේ ප්‍රවේගය. දැනගන්න චාලක ශක්තිය නිර්මාණය කරන්න අපදා ජලයේ ප්‍රවේගයවත් v වර්ග වෙනවා. ඒක ලොකු වගයක් එනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා පාංශු ඛාදනයේ වළක්ව ගන්න ඕන නම් පාංශු ඛාදනයට දායක වෙන්නේ මේ අපදා ජලය නම් අපදා ජලයේ තියෙන මේ අහිතකර ලක්ෂණ වළක්වන්න. මොකක්ද? එකක් තමයි අපදා ජලයේ නැත්නම් වර්ෂා ජලයේ කෙලින්ම නිරාවරණය වූ පස මත ලැබෙන එක වළක්වනවා. එතකොට විසිරි ඛාදනය වළක්ව ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි අපදා ජලයේ ප්‍රවේගය හා ප්‍රමාණය අවම කරනවා. අපදා ජලයේ ප්‍රවේගය කියලා කියන්නේ මේ v වලටයි. මෙයා තමයි අපදා ජලයේ ප්‍රවේගය. අපදා ජලයේ ප්‍රමාණය කියලා කියන්නේ m හෙවත් මේ ස්කන්ධයටයි. m සහ v අඩු කරපුවාම භාගයයි mv වර්ගයත් අඩුයි, චාලක ශක්තියත් අඩුයි. අපි යොදන තුන්වෙනි උපක්‍රමය තමයි පාංශු සංරක්ෂණයත් අනවශ්‍ය ලෙස පස බුරුල් කිරීමෙන් වළකින්න ඕන. පස බුරුල් කරනවත් එක්ක පස්සංශු එකිනෙකාගෙන් වෙන් වෙනවා. ඒක පාංශු ඛාදනයට දී කරගන්න ඕන දෙයක් අපි කරලා දෙනවා.
ඒ නිසා අනවශ්‍ය පරිදි පස් අංශු නැත්නම් පස බුරුල් කරපුවාම මේ පස් අංශු වෙන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ප්‍රවාහණය මේ තැන්පත් වීම පහසුවෙන් වෙනවා. ඒ නිසා දැනගන්න අනවශ්‍ය විදිහට පස බුරුල් කරන්න හොඳ නැහැ. අපි මේ කතා කළේ පාංශු සංරක්ෂණ ක්‍රමවල මූලධර්ම. වර්ෂා ජලය කෙලින්ම නිරාවරණය වූ පස මත ගැටෙන්න දෙන්නේ නැහැ. අපදා ජලයේ ප්‍රමාණය හා ප්‍රවේගය අවම කරන්නට අනවශ්‍ය ලෙස පස බුරුල් කිරීමෙන් වළකින්න. මෙන්න මේවා තමයි මූලධර්ම. එතකොට මේ යටතේ යොදන්න පුළුවන් පාංශු සංරක්ෂණ ක්‍රම අපිට ප්‍රධාන වශයෙන් ආකාර තුනකට බෙදන්න පුළුවන්. මේ යටතේ අපිට පුළුවන් පාංශු සංරක්ෂණ ක්‍රම ප්‍රධාන ආකාර තුනකට බෙදා ගන්න. යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම, කෘෂිකාර්මික පාංශු සංරක්ෂණ ක්‍රම, ජීව විද්‍යාත්මක හෙවත් ජෛව විද්‍යාත්මක පාංශු සංරක්ෂණ ක්‍රම. ජෛව විද්‍යාත්මක පාංශු සංරක්ෂණ ක්‍රම. අපි එහෙනම් ඉස්සෙල්ලම බලමු මොකක්ද මේකෙන් යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම කියන්නේ කියලා. යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා mechanical methods කියලා. මේ යටතේ අපි කරන්නේ කිසියම් යාන්ත්‍රික හෝ ඉංජිනේරුමය ව්‍යුහයක් ඉදි කරලා ඒ මගින් පාංශු සංරක්ෂණය කරනවා. මේ යටතේ අපි යම් ස්ට්‍රක්චර් එකක් නැත්නම් ව්‍යුහයක් ඉදි කරනවා. එතකොට මේ ව්‍යුහය මගින් කරන්නේ මූලික වශයෙන් අපදා ජලයේ ප්‍රවේගය අඩු කරන එක. ප්‍රමාණයට වඩා මේගොල්ල වැදගත්කමක් දීලා තියෙන්නේ ළමයෝ අපදා ජලයේ ප්‍රවේගයටයි. අපදා ජලයේ ප්‍රවේගය එහෙම නැත්නම් v පුළුවන් තරම් අඩු කරනවා. එතකොට දැනගන්න මේ යාන්ත්‍රික පාංශු සංරක්ෂණයේ මගින් ප්‍රධාන අරමුණු කීපයක් ඉටු කරගන්න කල්පනා කරනවා. එකක් තමයි අපි අර කතා කරපු අපදා ජලයේ ප්‍රවේගය හෙවත් v අඩු කරනවා. දැන් බලන්නකෝ අපදා ජලයට තියෙන ප්‍රධාන වර්ෂාව මගින් ලැබෙන ජලයට තියෙන ප්‍රධාන ඉරණම් දෙකයි මෙතන. එක්කෝ පස මත ගලාගෙන යන්න ඕන. එහෙම නැත්නම් පසට උරාගෙන නැත්නම් කාන්දු වෙලා පසේ රඳවා ගන්න ඕන. නමුත් දැන් මෙතෙන්දි වෙලා තියෙන්නේ මොකක්ද? අපි අපදා ජලයේ ප්‍රවේගය අඩු කරනකොට එයාට පසට දැන් මෙතන ප්‍රවේගය මගින් ගලාගෙන යන්නේ. ප්‍රවේගය අඩු කරනකොට එයාට පසට කාන්ද වීමට වැඩි අවස්ථාවක් ලැබෙනවා. ඒත් පසේ තව වැඩිපුර ජලය තියෙනවා නම් ඒවා කාණු කපලා හරි මොනෙන් හරි ඉවත් කරන්න ඕන. ඔන්න යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රමවල මූලධර්ම අපදා ජලයේ ප්‍රවේගය අඩු කරනවා. වැඩි අපදා ජල ප්‍රමාණයක් පසට කාන්දු වෙන්න සැලසුම් කරනවා. පසට කාබනික ද්‍රව්‍ය දාන්න පුළුවන්, පස බුරුල් කරන්න පුළුවන්. පසේ වැඩිපුර ජලය තියෙනවා නම් ඒවා ඉවත් කරනවා. එතකොට මේ යටතේ යොදන්න පුළුවන් ඉංජිනේරුමය ව්‍යුහය අපට ප්‍රධාන ආකාර හතරකට බෙදා ගන්න පුළුවන්. කාණු සැකසීම, හෙල්මලු සැකසීම, පස් වැටි සැකසීම හා ගල් වැටි සැකසීම කියලා. පාංශු සංරක්ෂණ ක්‍රම ප්‍රධාන ආකාර හතරයි. යාන්ත්‍රික ක්‍රම, ශස්ත්‍ර විද්‍යාත්මක ක්‍රම, ජීව විද්‍යාත්මක ක්‍රම ආදී වශයෙන් හතරක් නේ තුනයි. හරිද? මේකෙන් අපි දැන් මේ කතා කරන්නේ යාන්ත්‍රික ක්‍රම ගැනයි. එහෙනම් ප්‍රධාන යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම හතරක් තියෙනවා. කාණු සැකසීම, හෙල්මලු සැකසීම, පස් වැටි සැකසීම හා ගල් වැටි සැකසීම කියලා. අපි ඉස්සෙල්ලාම ගත්තොත් පාංශු සංරක්ෂණය සඳහා කාණු සැකසීම මේ සඳහා කාණු ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රධාන කාණු හෙවත් නෙත්ති කාණු, අනික තමයි පාර්ශ්වික කාණු. පාංශු සංරක්ෂණය යටතේ හමු වන කාණු වර්ග දෙකයි. ප්‍රධාන කාණු හෙවත් නෙත්ති කාණු, ඊළඟ එක්කෙන පාර්ශ්වික කාණු. දැන් ඕක මම පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. දැන් ළමයි හිතන්න මේ වගේ බෑවුම් සහිත ප්‍රදේශයක් නැත්නම් කන්දක් තියෙනවා.
මේ කන්ද අධිකව පාංශුකාදනයට ලක් වෙනවා. මේක වළක්වන්න අපි කරන වැඩි මේ කන්දේ බෑවුම දෙසට බෑවුමට සමාන්තරව මදක් ප්‍රමාණයෙන් විශාල කාණුවක් ඉදි කරනවා. ඊළඟට මේ කාණුව සකස් කරන්නේ බෑවුමට සමාන්තරවයි. මේ කාණුවට අපි කියනවා ප්‍රධාන කාණුව ලීඩර් ඩ්‍රේන් එක කියලා කියනවා. එහෙම නැත්නම් නෙත්ති කාණුව කියලා කියනවා. ප්‍රධාන කාණුව එව නැත්නම් නෙත්ති කාණුව. මේ ප්‍රධාන කාණුවේ ක්‍රියාව වෙන්නේ පැතිවල තියෙන කාණුව හිවත් පාර්ශ්වික කාණුව තියෙනවා මෙහෙම. මේ පාර්ශ්වික කාණු දාලා තියෙන්නේ බෑවුමට ලම්බකවයි. ඒ වදිකේ බෑවුමේ ජලය ගලාගෙන ඇවිල්ලා මේ ප්‍රධාන කාණුවට ලැබෙනවා. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? මෙයාට කීත හැකි අපිට පාර්ශ්වික කාණු කියලා. මේ ප්‍රධාන කාණුවට ජලය ලබා දෙන එක තමයි පාර්ශ්වික කාණුව මගින් කරන්නේ. කොහෙන්ද ඒගොල්ලන්ට ජලය? කොහොමද පාර්ශ්වික කාණුවට ජලය ලැබෙන්නේ? පාර්ශ්වික කාණුව වලට ජලය ලැබෙන්නේ ළමයි වර්ෂා කාලයේදී මේ කඳු බෑවුම දිගේ විශාල ජල පහරක් ගහගෙන එනවා. නැත්තම් විශාල ජල ප්‍රමාණයක් ගමන් කළ හැකි වෙනවා. මේ තියෙන කඳු බෑවුම දිගේ විශාල ජල ප්‍රමාණයක් පහළට එනවා. පාර්ශ්වික කාණු මගින් ඒ ජලය අල්ල ගන්නවා. මොකද මේක තියෙන බෑවුමට ලම්බකවනේ. මේ ජලය ටික කොහොම මේ කාණුවට වැටෙනවා. වැටුණට පස්සේ යා අඩු හානියක් යටතේ ප්‍රධාන කාණුවට සපයනවා. දැනගන්න පාර්ශ්වික කාණු තියෙන්නේ මේ බෑවුමට ලම්බකව වුණාට ප්‍රධාන කාණුව තියෙන්නේ මෙහෙම බෑවුම දෙසට. ඒකට පාර්ශ්වික කාණු මගින් මේ ගලාගෙන ගිය ජලය රැස් කරලා හානිදායී නොවන වේගයකින් ප්‍රධාන කාණුවට දුන්නාම ප්‍රධාන කාණුව එයා වගා ශේෂ්ත්‍රයෙන් බැහැර කරනවා. ඉතින් මේ වැඩේ සඳහා සකස් කරන ප්‍රධාන කාණුව යටතේ අපිට හුඟක් වෙලාවට ස්වභාවිකව පවතින ඇල මාර්ගයක් යොදා ගන්න පුළුවන්. මොකද මේක ධාරිතාවක් සහිතව සකස් කරන්න ඕන. අනික් අතට මේ ප්‍රධාන කාණුවේ ධාරිතාව මේ පාර්ශ්වික කාණු මගින් ලැබෙන ජලය ඔක්කොම ටික රඳව ගන්න ප්‍රමාණවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක පිට අර ගන්න පුළුවන්. ඒතර ඒ නිසා ප්‍රධාන කාණුවෙන් එන ජලය අපි ලබා දෙනවා කිසියම් ඇල මාර්ගයකට ගඟකට හරි මොකට හරි ඒ මගින් ඉදමින් මේ ජලය නිදහස් වෙලා යනවා. මම මේ කතා කළේ වගා ශේෂ්ත්‍රයක ඔය කාණු සකස් කර ඇති ආකාරය. මෙතන කියනවා පාංශු සංරක්ෂණ කාණු ආකාර දෙකකි ප්‍රධාන කාණු හිවත් නෙත්ති කාණු පාර්ශ්වික කාණු. එහෙනම් බලන්න ප්‍රධාන කාණු හිවත් නෙත්ති කාණු ගැන මොකද කියන්නේ කියලා. මේවා බෑවුමට සමාන්තරව බෑවුම දිගේ සකස් කරන්නේ. මේවා බෑවුමට සමාන්තරව මේ විදිහට මේ තියෙන බෑවුමක් නම් බෑවුමට සමාන්තරව බෑවුම දිගේ සකස් කරන්නේ. හැකිනම් ස්වභාවිකව ජලයේ බැස යන ජල පහරක් වුණත් භාවිතා කරන්න පුළුවන්. මේ කන්දේ ඉඳලා වතුර පල්ලෙහාට එන මොකක් හරි ඇලක් වගේ තියෙනවා නම් ඒකත් පුළුවන් අපිට නිත්‍ය කාණුවක් බවට පත් කරගන්න. හැබැයි මෙහෙම එකක් තියෙනවා මේ කාණු වල පතුලටත් කළු ගල් අතුරලා තියෙනවා පඩි පෙලක් වගේ වෙන්නේ. මේක නිකම් මෙහෙම කාණුවක් නෙමෙයි. මේකේ අඩිය මෙන්න මෙහෙමයි තියෙන්නේ. වතුර මෙතනට වැටිලා එයාගේ ප්‍රවේගය කැඩිලා ඊළඟට මෙතනට ආවොත් මෙතනින් තල්ලු කරනවා.
දැනගන්න ඒ නිසා මේක පඩිපෙළක් ආකාරයට සකස් කරපුවාම ජලයේ ගමන් කරන ප්‍රවේගය අඩු වෙනවා. පසට ජලය උරා ගන්න වැඩි කාලයක් ලැබෙනවා. එතකොට පතුලේ බෑවුම පඩිපෙළක ආකාරයෙන් සකසා පතුල හා ඉවුරු වල කළු ගල් සවි කරලා තමයි හරි ගස්සලා තියෙන්නේ. ඔව්. මේ වගේ එකක් ගත්තාම අපි මේ කානුවේ අඩියට ලොකු කළු ගල් හයි කරලා තියෙනවා නැත්නම් හේදෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ කානුවක් අඩි 2ක් විතර පල්ලක් වෙනවා. ඉතින් ওই ටික තමයි අපිට කියන්න තියෙන්නේ පාර්ශ්වික කාණු හෙවත් නිත්‍ය කාණු යටතේ. මේ වායේ ක්‍රියාව වෙන්නේ මොකක්ද? අර විදිහට බෑවුමේ තියෙන ජලය හානිදායි නොවන වේගයකින් ඉඩමෙන් බැහැර කරනවා. ඒ නිසා මේ නිත්‍ය කාණුව සකස් කරලා තියෙන්නේ බෑවුමට සමාන්තරව නැත්නම් බෑවුමේ දිශාවටමයි. මේ තියෙන ක්‍රියාව වන්නේ පාර්ශ්වික කාණුව ඔස්සේ ලැබෙන ජලය රැස් කර හානිදායි නොවන ප්‍රවේගයකින් භූමියෙන් බැහැර කිරීම. ඒක තමයි ප්‍රධාන කාණුවේ ක්‍රියාව. බොහෝ විට ගඟක් ඔයක් වැනි ස්වභාවික ජල මාර්ගයකට සම්බන්ධ කරනවලු. දැන් එහෙම නැත්නම් අපිට මේ ජලය ඉවත් කරගන්න විදිහක් නැහැ. දැන් දෙවෙනි කාණු වර්ගය පාර්ශ්වික කාණු නැත්නම් මේවට අපි කියනවා ශාඛා කාණු කියලා. මේවා දාන්නේ බෑවුමේ හරහට බෑවුමට ලම්බකව. බෑවුම මේ පැත්තට ගමන් කරනවා නම් අපි මේක දාන්නේ බෑවුමෙන් හරහට මෙහෙම. එහෙම නැත්නම් බෑවුම පහළට යනකොට බෑවුමට ලම්බකව. එතකොට ප්‍රධාන කාණුවේ ක්‍රියාව වන්නේ භූමියේ රැස්වන ජලය හානිදායි නොවන වේගයකින් ඉවත් කරන එක. මේගොල්ලන්ගේ වගකීම වෙන්නේ බෑවුමේ ගලා යන ජලය රැස් කරලා හානිදායි නොවන වේගයකින් ප්‍රධාන කාණුව වෙත ලබා දෙන එක. හරිද? මේ යටතේ ඔබට මම දල වශයෙන් ඉදිරිපත් කළා කොහොමද මේ කාණුවල ලේඅවුට් එක නැත්නම් සැලැස්ම සකස් වෙලා තියෙන්නේ කියන එක. මේ තියෙන ඉබඳු තත්ත්වයක් තමයි ප්‍රධාන කාණුවක් තියෙනවා. පාර්ශ්වික කාණු තියෙනවා. ප්‍රධාන ඇල මාර්ගය තියෙනවා. බෑවුමක ජල සංරක්ෂණය සඳහා කාණු යොදලා තියෙන ආකාරය තමයි මේ පෙන්වන්න කරලා තියෙන්නේ. යන ප්‍රධාන කාණුව මේ බලන ඇල මාර්ගයෙන් කෙලවර වෙලා තියෙනවා. මේ පාර්ශ්වික කාණු තියෙනවා. හරිද? දැනගන්න ඔය පාර්ශ්වික කාණු ගැන කතා කරන්න ගියාම අපි දැන් මේ කතා කරන්නේ පාර්ශ්වික කාණු ගැනයි. මේ තියෙන පාර්ශ්වික කාණු ගැන කතා කරන්න ගියාම ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. සමෝච්ච කාණු, සමෝච්ච කුට්ටි කාණු, රොන්මඩ වල්වල් සහිත කාණු. මේ බෙදලා තියෙන පාර්ශ්වික කාණු ලංකාවේ වැඩිපුරම භාවිතා වන ආකාරයමත් තමයි මේ වර්ගීකරණය ගොඩනගලා තියෙන්නේ. අපි බලමු ඉස්සෙල්ලම කවුද මේ සමෝච්ච කාණුවක් කියන්නේ කියලා. මේකට ඉංග්‍රීසියෙන් කියනවා contour drains කියලා. සමෝච්ච කාණු සමෝච්ච රේඛා දිගේ පිළියෙල කරන කාණුය. මේවා සකසන්නේ සමෝච්ච රේඛාවට ඉහළින්. මතක තියාගන්න. මොකද සමෝච්ච රේඛා කියන්නේ? එක හා සමාන උසකින් හෙවත් උච්චත්වයකින් යුක්ත ලක්ෂ්‍ය යා කරලා අඳිනවා මනහ කල්පිත රේඛාවක්. මෙන්න මේ රේඛාවට අපි කියනවා සමෝච්ච රේඛාව කියලා. ඒත් අපි කරන්නේ මොකක්ද? මේ වගේ වගා ශේෂ්ත්‍රයක සමෝච්ච රේඛා ලකුණු කරලා දැන් ඔය BST වලට නම් සමෝච්ච රේඛා ලකුණු කිරීමේ ප්‍රැක්ටිකල් සාධියක් තියෙනවා. අපි භූමියක සමෝච්ච රේඛා ලකුණු කරලා ඊට පස්සේ කරන්නේ මොකක්ද? ඒව දිගේ කාණු කපනවා. ඒකට දැනගන්න මේ සකස් කරන ක්‍රමයක් තියෙනවා. හිතන්න මේ තියෙන සමෝච්ච රේඛාව නම් හිතන්න මේ තියෙන සමෝච්ච රේඛාව කියලා. ඔන්න ඔහොම යනවා. මේ තව සමෝච්ච රේඛාව. අපි කොහොමද
පාර්ශ්වික කාණුව සකස් කරන්නේ. එතන කියලා තියෙනවා පාර්ශ්වික කාණුව සකස් කරන්නේ සමෝච්ච රේඛාවට වඩා ඉහළින් කියලා. දැන් මේක නම් සමෝච්ච රේඛාව අපිට පුළුවන් මෙහෙම පාර්ශ්වික කාණුව සකස් කරගන්න. මෙහෙම. ඒ මගින් මොකද තියෙන වාසිය එතකොට මේ කාණුව යන්නේ සමෝච්ච රේඛාවට උඩින් මේ කාණුවෙන් කපන පස් තියෙනවනේ ඒවා අරගෙන මේ සමෝච්ච රේඛාවට පහළට දානවා. මේවා සකසන්නේ සමෝච්ච රේඛාවට ඉහළිනි කාණුව කැපීමේදී ලැබුණ පස් බෑවුමේ පහළට ඒ කියන්නේ සමෝච්ච රේඛාවෙන් ඉවතට බැහැර කරනවා. එහෙම තමයි මේ කාණු සකස් කරලා තියෙන්නේ. හරිද? සමෝච්ච රේඛා දෙකේ පිළියෙල කරන කාණුවේ මේවා සකසන්නේ සමෝච්ච රේඛාවට ඉහළින් කාණුව කැපීමේදී ලැබෙන පස් බෑවුමේ පහළට අයින් කරනවා. ඒ ගැනයි මේ කිව්වේ. මේ තියෙන්නේ ඒ தත්ත්වය තමයි මේ දක්වලා තියෙන්නේ. මෙන්න තියෙනවා බෑවුම මෙන්න තියෙනවා සමෝච්ච රේඛා. මෙයා සකස් කරලා තියෙන සමෝච්ච රේඛාවට මදක් ඉහළින්. එතකොට මේ කාණුවෙන් දාන පස් ටික තමයි මේ තියෙන්නේ. ඒක පහළට දානවා. දාලා මේක විසිරුව හරින්න ඕන. පස විසිරුව හරින්න ඕන. ඒ ගැන තමයි මේ කියලා තියෙන්නේ. ප්‍රධාන කාණුව කොහොමද හදන්නේ? පාර්ශ්වික කාණුව කොහොමද සකස් කරන්නේ කියලා. ඊළඟට තව වර්ගයක් තියෙනවා සමෝච්ච කුට්ටි කාණු කියලා. මේවත් බොහෝ දුරට සමෝච්ච කාණු වලටම සමානයි. එකම වෙනස්කම තියෙන්නේ මේවායේ තැනින් තැන ජලයේ ගලා යන ප්‍රවේගය අඩු කරන්නට මොකද කරලා තියෙන්නේ? කාණුවේ තැනින් තැන පවතිනසේ කුට්ටි වශයෙන් මොනවද? පස ඉතුරු කරනවා. කාණුවේ තැන් තැන් වල පස් කුට්ටි වශයෙන් අපි ඉතුරු කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ කරලා තියෙන්නේ. දැන් ඒකට හේතුව ළමයි. අපි සාමාන්‍ය සමෝච්ච කාණුවක් හදාගත්තාම කොච්චර කළා වුණත් මේ කාණුව දිගේ ජලයේ යම් ප්‍රවේගයකින් ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒ මගින් ජලයේ ප්‍රවේගය වැඩි හින්දා කාණුව හේදෙන්න බලනවා. මෙන්න මේ தත්ත්වය වළක්වන්න තමයි මේ සමෝච්ච කුට්ටි කාණු ගෙනල්ලා තියෙන්නේ. මම ඒ වගේ කාණුවක් මෙතන දල වශයෙන් පෙන්වමු කළොත් මෙහෙම තියෙනවා පොළොව මට්ටම. මේ තියෙන්නේ කාණුවේ හරස් කඩක් මම අදින්නේ මේ තියෙන්නේ කාණුවේ පතුල නම් මේ තියෙන්නේ පොළොව මට්ටම. එතකොට මේ තියෙන්නේ කාණුවේ පොළොව මට්ටම මේ කාණුවේ පතුල නම් මේක දිගේ වතුර යවන්න පුළුවන් අපි තනින් තන ඉතුරු කරනවා මේ වගේ පස් කුට්ටිය. නියමිත දුරකට වතාවක්. එතකොට කාණුවේ ගලාගෙන එන වතුර පාර ඇවිල්ලා මේ පස් කුට්ටිය හැපුණාම එයාගේ ප්‍රවේගය බිඳ වැටෙනවා. ඊළඟට එයා අඩු ප්‍රවේගයකින් අඩු ශක්තියකින් ආපහු ගලාගෙන යනවා. එතකොට මේ පස් කුට්ටිය මගින් කරන්නේ ගලා යන ජලයේ ප්‍රවේගය අඩාල කරන එක, හිර කරන එක. නැත්තම් මේකට සමහරු කියනවා හිර කරවන හා හිර කරවන ඇත්තටම මේකට සමහරු කියනවා lock and spill හෙවත් මේකට සමහරු කියනවා හිර කරවන හා විසිරුවන ආකාරයේ කාණු කියලා. මොකද කාණුවේ එන ජලය මේ පස් කුට්ටියේ හැපුණාම එයාගේ ප්‍රවේගය කැඩිලා ජලය හිර වෙනවා ටිකක් මෙතන.
අනික් අතට පස් කුට්ටිය හැපුණාම ජලය විසිරලා යනවා. ඒ නිසා මේ කාණු වලට කියනවා lock and spill drains කියලා. මේ කාණු වලට කියනවා සමහරු lock and spill drains කියලා. එහෙනම් ඔන්න දැන් පාර්ශ්වික කාණු බෙදන්න පුළුවන් ආකාර තුනක් ගැන කතා කළා. පළවෙනි එක තමයි සමෝච්ච කාණු. කිසි වර්ගීකරණයක් නැහැ. නිකම්ම සමෝච්ච රේඛා දිගේ සකස් කරන්න පුළුවන්. දෙවෙනි එක සමෝච්ච කුට්ටි කාණු. මේවා බොහෝ දුරට සමෝච්ච කාණු වලට සමානයි. හැබැයි කාණුවේ තනින් තන ජලය ගලා යන ප්‍රවේගය අඩු කරන්න පස් කුට්ටි ඉතුරු කරලා තියෙනවා. මේ තියෙන්නේ බඳු තත්වයක් තමයි. ඒකට මේක ඇත්තටම මේ ජලයේ මෙතෙන්දි ප්‍රවේගය ලොක් වෙලා හැමතැනම විසිරෙනවා. ඉහිරවනවා කියලාත් කියන්න පුළුවන් අපිට මේ වගේ මේවා බහුලව තේවගාව යොදා ගන්නවා. මේ තියෙන වගේ කාණුවක හොඳ රූපයක්. පේනවද මේ තියෙන පස් කුට්ටිය? මේ තියෙන්නේ කාණුවේ මුදුන. මේ තියෙන්නේ කාණුවේ පතුල. එතකොට මේක තමයි ඔය සමෝච්ච කුට්ටි කාණු කියන්නේ. මේ තියෙන්නේ අර වගේ පස් කුට්ටිය. මේකේ වතුර පාර ඇවිල්ලා හැප්පෙනවා. රයිට්. ඊළඟට අපිට හමු වෙනවා රොන් මඩ වලවල් සහිත කාණු. එතන කියනවා සමෝච්ච කුට්ටි කාණු වලට බොහෝ දුරට සමානයි. හැබැයි ඒක වෙනස්කමක් තියෙනවා. මොකක්ද? කාණුව පතුලේ තනින් තන රොන් මඩ තැන්පත් වීමට කුඩා වලවල් තියෙනවා. ඒවා පිරිසිදු කරන්න පහසුයි. මේ රොන් මඩ තැන්පත් වෙන කුඩා වලවල් වලට අපි කියනවා රොන් මඩ උගුල් කියලා. එහෙම නැත්නම් සමහර කෙනා සිල් ට්‍රැප්ස් කියලා. කාණුව දැන් මෙහෙම තියෙනකොට අපි දැන් ඇන්දොත් මේ තියෙන්නේ කාණුවේ මුදුන කියලා හිතන්නකෝ. රේඛා දෙකක් නම් අවශ්‍ය නැහැ. මේ තියෙන්නේ කාණුවේ ගැඹුර කියලා හිතන්නකෝ. මෙතන තියෙනවා එක පස් කුට්ටියක්. කොහොම ගිහින් මෙතන තියෙනවා තවත් පස් කුට්ටියක්. එතකොට වතුර ඇවිල්ලා මේ පස් කුට්ටිය හැප්පෙනවා. උඩින් එන වතුර ස්වල්පයක් විතරයි පස් කුට්ටිය උඩින් යන්නේ. ගිහලා මෙතනත් එහෙම තියෙනවා. මෙහෙම ජලයේ ටිකක් තැන්පත් වුණ හැටි මෙතනින් අපිට සකස් කරන්න පුළුවන් නම් පොඩි වලක්. මේ වලට අපි කියනවා රොන් මඩ වල කියලා. ඒ මගින් මොකද කරන්නේ? දැන් මේකේ ජලය රැස් වුණාම මේ ජලයේ තියෙනවා නම් මැටි අංශ රොන් මඩ ආදී ක්‍රමානුකූලව වෙලා මේ වලේ පිරෙනවා. අපට වර්ෂා කාලයක් වුණාට පස්සේ මේ වල සුද්ධ කරලා මේකේ තියෙන රොන් මඩ ටික අයින් කරන්න පුළුවන්. ඕනෝකට අපි කියනවා රොන් මඩ වලවල් සහිත කාණු කියලා. පාර්ශ්වික කාණුව ප්‍රධාන ආකාර තුනකට බෙදුවා. ප්‍රධාන කාණු එකයි තිබුණේ. මොනවද? සමෝච්ච කාණු. දෙවෙනි එක සමෝච්ච කුට්ටි කාණු. තුන්වෙනි එක රොන් මඩ වලවල් හිවත් රොන් මඩ උගුල සහිත කුට්ටි කාණු. මේ කතා කළේ මෙතෙක් මේලාම කාණු ගැනයි. අපි කිව්වා පාංශු සංරක්ෂණයට යොදා ගන්න යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රමවලදී හමු වන එක ව්‍යුහයක් තමයි කාණු. මෙතෙක් අපි කතා කළේ කාණු පිළිබඳවයි. අපි කතා කරද්දී කිව්වා මේ පාංශු සංරක්ෂණ කාණු ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි බෑවුමට සමාන්තරව ගමන් කරන කවුද? ප්‍රධාන එහෙම නැත්නම් නෙත්ති කාණු කියලා එක කට්ටියකට කියන්න පුළුවන්.
අනික් කට්ටියට අපි කියනවා පාර්ශ්වික කාණු නැත්නම් ශාඛා කාණු කියලා. හැබැයි මේ පාර්ශ්වික හේවත් ශාඛා කාණු අපි තවදුරටත් ආකාර තුනකට බෙදුවා ඔබට මතක ඇති. මේවායි ජලය ගමන් කරන විදිහ ආදී අනුව පාර්ශ්වික හේවත් මේ lateral drains අපි ආකාර තුනකට බෙදුවා. කොහොමද බෙදුවේ පාර්ශ්වික කාණු? පළවෙනි එකට කිව්වා සමෝච්ච කාණු කියලා. දෙවන කාණු වර්ගයට අපි කිව්වා කුට්ටි පස් කුට්ටි සහිත වර්ගය. ඒකට අපි කිව්වා කුට්ටි කාණු කියලා. ප්‍රශ්නතු අපි නිකම්ම කියමු පස් කුට්ටි සහිත වර්ගයේ හේවත් කුට්ටි කාණු. ඒකට අපි කියනවා කුට්ටි කාණු කියලා. මොකද එතන පස් කුට්ටියක් පවත්වා ගන්නවා ඒගොල්ලෝ. මේ විදිහට. පස් ටික රඳව ගත්තට මදි. සමහර ලාවට මේ ජලයේ තියෙන රොන් මඩ ඉවත් වෙනවා. ඒ නිසා තුන්වන ව්‍යුහයක් ආවා රොන් මඩ උගුල සහිත කුට්ටි. එහෙනම් මෙන්න අපි පාංශු සංරක්ෂණ කාණු ප්‍රධාන ආකාර දෙකකට බෙදුවා. කාණු වල ලේඅවුට් එක එන්නේ මෙහෙමයි. මෙහෙම තියෙනවා නම් බෑවුම, මෙහෙම යනවා ප්‍රධාන කාණු. මේ වගේ පාර්ශ්වික කාණු වෙවිලා එක එක පැති වලින් එක්කම. හරි. එහෙනම් මම කතා කරලා ඉවරයි. දල වශයෙන් කාණු ගැන. මේ තියෙන මේ වගේ රොන් මඩ වලක් හෙවත් රොන් මඩ උගුලක් සහිත කාණුවක් පේනවද? මේ පස් කුට්ටියක්, මේ පස් කුට්ටියක්. මැද තියෙනවා පොඩි සිදුරක්. රොන් මඩ ටික හෙල්ලලා මේකට වැටෙනවා. එතකොට මුළු කාණු පතුලම සුද්ධ කරන්න ඕනන්නේ අපිට මේ වල සුද්ධ කරපුවාම වැඩි ප්‍රමාණයක්. ඒකයි මේකේ තියෙන වාසිය. ඊළඟට තියෙනවා දෙවෙනි වර්ගය හෙල් මලු සැකසීම. කාණු ගැන කතා කරලා ඉවරයි. ළමයි දැනගන්න හෙල් මලුවක් කියලා කියන්නේ අධික බෑවුමක් තියෙන කඳුකර ප්‍රදේශයක පඩි පෙලක් වගේ හදපු එක්කෙනෙක්. ඒ කියන්නේ දැන් හිතන්න ළමයෝ මෙහෙම තියෙනවා නම් බෑවුමක් මේ විදිහට බෑවුමක් තියෙනවා නම් මේ බෑවුමේ අපි කොටසක් තෝරගන්නවා. තෝරගෙන ඒක ගෙපලක් වගේ කපනවා. එතකොට මොකද වෙන්නේ? මෙතන දැන් පඩි පෙලක් වගේ කැපෙනවා. ඊට පස්සේ මේකෙන් ගන්න පස් අරගෙන මේ ඉස්සරහට දානවා මෙහෙම. ඒකෙන් කපපු තැනින් ගන්න පස් ටික අරගෙන අපි ඉස්සරහට දානවා මේ විදිහට. මේකට කියනවා පුරවන කොටස කියලා. ඒත් අපි කල්පනා කළොත් එහෙම හෙල් මලු යටතේ කරලා තියෙන්නේ මෙන්න මේ වගේ වැඩක් තමයි. තැනකින් කපනවා අනිත් පැත්ත පුරවනවා. එතකොට මොකද වෙන්නේ? මේ බෑවුම් සහිත ශේෂ්ත්‍රය මෙන්න මෙහෙම වෙනවා. කපලා පුරවලා කරලා තියෙන්නේ ඒක තමයි. හෙල් මලුවක් කියලා කියන්නේ අධික බෑවුම් සහිත කඳුකර ප්‍රදේශවල පඩි ලෙස පෙළට ස්වභාවයට පස්තට්ටු සකසා වගාවට පිළියෙල කළ අවස්ථාවක් වෙනවා. ඔබ දැකලා ඇති මේ වගේ සකස් කරපු කුඹුරු තියෙනවා උඩරට ප්‍රදේශවල. හෙල් මලු කියලා කියන්නේ ඒ වගේ දෙයක් බව දැනගන්න. මේ වගේ අපදා ජලයේ ප්‍රවේගය අඩු කර පසට ජලයේ කාන්දු වෙන්න වැඩි chance එකක් ලබා දෙනවා. දැනගන්න මේවා ප්‍රධාන ආකාර හතරක් වෙනවා මේ හෙල් මලු. පළවෙනි ආකාරයේ සමතලා බංකු හෙල් මලු. දෙවෙනි එක බෑවුම් සහිත බංකු හෙල් මලු. තුන්වෙනි එක කෙනා පුළුල් පාදේවත් දිගැති හෙල් මලු. අනික එක්කෙනා තනි බිම් හෙල් මලු. මේකෙන් සමතලා නැත්තම් බංකු හෙල් මලු කියන්නේ මේකයි. මේ වගේ බෑවුම් සහිත වගා ශේෂ්ත්‍රයක් තියෙනවා නම් ඒක අපි කරන වැඩි අර විදිහට පඩි පිළවල් වගේ කපලා සමතලා පෘෂ්ඨයක් සහිත හෙල් මලුවක් බවට පත් කර ගන්නවා මෙන්න මෙහෙම.
අරගෙන මේ පැතලි ප්‍රදේශය අපිට භෝග වගා කරන්න පුළුවන්. මෙන්න මේවට අපි කියනවා සමතලා බංකු හෙල්මලු කියලා. මෙතන තමයි ඇත්තටම අර විදිහට තිබුණ පස කෑල්ලක් අරන් මෙතන අයින් කරනවා ගිපලක් කපන්න. ඒ කපපු කෑල්ල හේවත් ඒකට හරියන ප්‍රමාණයක් මෙතනින් ලබා දෙනවා. කපන ටික මෙතන පුරවනවා. එතකොට පඩි බෙලක් වගේ ලැබෙනවා. ඉතින් මේකට අපි කියනවා සමතලා බංකු හෙල්මලු කියලා. තව එකක් තියෙනවා බෑවුම් සහිත බංකු හෙල්මලු. ඒකේ උඩ සමෝච්ච රේඛාවක ඉඳලා වැට සමෝච්ච රේඛාවකට යන්නේ. තව එකක් තියෙනවා පුළුල් පාදයේවත් දිගති හෙල්මලු කියලා. තව එකක් තියෙනවා තනි බිම් හෙල්මලු කියලා. මෙන්න මෙහෙම හෙල්මලු ආකාර හතරක් තියෙනවා. ඒකයි කිව්වේ ප්‍රධාන ආකාර හතරයි කියලා. බලන්න පළවෙනි එක මම ඇඳ ඇඳ හිටියේ ඕක තමයි. සමෝච්ච රේඛා දිගේ පතුල සමතලා වන පරිදි සකස් කරලා තියෙනවා. මේ තියෙන්නේ පතුල. ඒක සමතලා වෙන්න හදලා තියෙනවා. හදලා තියන්නේ කොයිද? සමෝච්ච රේඛා දිගේ. පස මෙතනින් කපනවා, කපන පස මෙතන පුරවනවා. මේ පේනවද භෝග වගා කරලා තවදුරටත් පාංශු කාදනයක් ආවොත් ඒක වළක්වන්න පොඩි කැප් එකක් වගේ දාලා තියෙනවා. ඉතින් හරි දාලා යන්න බෑනේ. අපි කතා කළේ බෑවුම් සහිත හෙල්මලු. මේවා බොහෝ දුරට සමතල බංකු හෙල්මලු වලට සමාන වේ. නමුත් මෙහිදී හෙල්මලු පතුල මද බෑවුමක් සහිත හෙවත් ඉහළ සමෝච්ච රේඛාවක ඉඳලා පහළ සමෝච්ච රේඛාවකටයි කපන්නේ. දැන් මේ අපි බෑවුම් සහිත ඉඩම් වල දානවා නම් ඔය කතා කරන ආකාරයේ හෙල්මලුවක් අපි කරන්නේ මෙච්චරයි. මේ වගේ විශාල බෑවුමක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක මෙතන තියෙනවා නම් එක සමෝච්ච රේඛාවක්. අපි හිතමු මේක මොකක් හරි මුහුදු මට්ටමේ ඉඳලා 800 හරි මොකක් හරි එහෙම නිකන් අගයක් දෙන්නේ එහෙම තියනවා කියලා හිතමු. දැන් මෙතන තියෙනවා ඊට පහලින් තව සමෝච්ච රේඛාවක්. අපි හිතමු මේක දාලා තියෙන මුහුදු මට්ටමේ ඉඳලා 810කට කියලා. එතකොට දැනගන්න අපි මේ හෙල්මලුව සකස් කරනකොට මේක මේ ඉහළ සමෝච්ච රේඛාවක ඉඳලා පහළ සමෝච්ච රේඛාවකට පොඩි බෑවුමක් තියෙනවා. මේක සකස් කළාට මේක තනිකරම එකම මට්ටමකට නෙමෙයි ඉහළ සමෝච්ච රේඛාවක ඉඳලා පහළ සමෝච්ච රේඛාවක් දක්වා ගමන් කරනවා. ඒතකොට පතුල මැද බෑවුමක් ඇති වෙනවා. හැබැයි ඒතකොට බෑවුම කෙලවර සෝදාපාලු වෙන්න පුළුවන්. දැන් මෙහෙමනේ ඔක තියෙන්නේ. ඉහළ සමෝච්ච රේඛාවක ඉඳලා පහළ දැන් මේ තියෙන බෑවුම නම් ඉහළ සමෝච්ච රේඛාවක ඉඳලා පහළ සමෝච්ච රේඛාවක් දක්වා කපා ගන්නවා. එතකොටයි කාණුව සම්පූර්ණ වෙන්නේ. ඒ වගේ මේ තියෙන කපන කොටස මේ තියෙන පුරවන කොටස නම් අපට ලැබෙන්නේ අවසානයේ මෙන්න මේ වගේ දෙයක්. ඉහළ සමෝච්ච රේඛාවක ඉඳලා පොඩ්ඩක් පහළට එනවා. ඒතකොට මේකේ සෝදාපාලු වෙන්න පුළුවන්. ඉතින් මෙතනින් දානවා පොඩි ගැට්ටක්. ඊළඟ එකත් එහෙමයි තියෙන්නේ. අනේ ඒවට අපි කියනවා මොනවා කියලාද ළමයෝ? බෑවුම් සහිත හෙල්මලු. සමතලා බංකු හෙල්මලුවක නම් ඔහොම කතාවක් නෑ. එකම සමෝච්ච රේඛා අතරේ තමයි කාණුව සකස් වෙලා තියෙන්නේ. ඒකේ විවිධත්වයක් නෑ. මේ විදිහට සමතලයි කාණුව. හෙල්මලු. මෙයා මද බෑවුමක් තියෙනවා. ඒකයි අපි කිව්වේ බොහෝ දුරට සමතල බංකු හෙල්මලු වලට සමානයි. නමුත් මෙහිදී හෙල්මලු පතුල මද බෑවුම් සහිත හේවත් ඉහළ සමෝච්ච රේඛාවක ඉඳලා පහළ සමෝච්ච රේඛාවක් දක්වා ගමන් කරන්නටයි හරි ගස්සලා තියෙන්නේ. තුන්වෙනි හෙල්මලු වර්ගය හඳුනා ගන්න. ඒකට අපි කියනවා පුළුල් පාද හේවත් දිගැති හෙල්මලු කියලා. මේවා සකස් කරන්න ළමයෝ ඊටාම අඩු බෑවුම් සහිත ශේෂ්ත්‍රවලට. මොකද මේක 100%ක් එච්චර ඵලදායි උපක්‍රමයක් නෙවෙයි. අපිට පුළුවන් රෝද 4 ට්‍රැක්ටරයක් මගින්වත් මේක සකස් කරගන්න. මේ දා ට්‍රැක්ටරේ තැටි දකුළු පාවිච්චි කරන්න පුළුවන්. කළා තියෙන්නේ මේකයි ළමයෝ.
අපි හිතමු මේ වගේ අඩු බෑවුම් ප්‍රදේශයක් තියෙනවා. මේකේ මේ කාණු කපන්න තරම් තද බෑවුමකුත් නැහැ. නමුත් අඩු බෑවුමක් තියෙනවා. මේ විදිහට තිබ්බොත් මේ බෑවුම සේදෙනවා. මේක වළක්වන්න තමයි අපි පුරුල් පාද හෙල්මලු පිළියෙල කරන්නේ. හරි සරල දෙයක් මෙතන කරන්න තියෙන්නේ. ඊටාම දුරින් මේ විදිහට අඩි 50ක් 60ක් ගියත් කමක් නැහැ. කොකුණකල මගින් පොඩි ඇලියක් දිගට හදාගෙන යනවා. එතකොට ඒකෙන් වැටෙන පස් මේ ඉස්සරහා ඇලියට වැටෙන්න සකස් කරනවා. කොහොම තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ. පුරුල් පාද හෙල්මලු. ඊළඟට මේ කපපු පස් ටික ළමයි ඉස්සරහින් වැටෙනවා මෙන්න මෙහෙම. කපන පස් ටික මෙන්න මෙහෙම ඉස්සරහින් වැටෙනවා. ආයි බෑවුවම තියෙනවා. ඒක වෙනම කතාවක්. එතකොට අවසානයේ අපට ලැබෙන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක්. මේ තියෙන්නේ ඒ වගේ එකක් තමයි. එතකොට බෑවුමේ ගලාගෙන එන වතුර මේකට වැටෙනවත් එක්කම ජලයේ ප්‍රවේගය අඩු වෙලා එයාට හානිදායි නොවන වේගයකින් යවන්න පුළුවන්. ඉඩමෙන් පිට වෙන්න ප්‍රධාන කාණුව වෙතට. හැබැයි අපදාවයක් නෑ. මෙන්න මේවට අපි කියනවා පුරුල් පාද හෙල්මලු කියලා. ගල් මුල් බහුලව නැතිනම් අපට යෝග්‍ය ක්‍රමයක් වෙනවා. සමෝච්ච රේඛා දිගේ තමයි මේ වැටි පිළිල කරලා තියෙන්නේ. ඒ මොනවද? පුරුල් පාද හේවත් දිග ඇති හෙල්මලු. ඊළඟ වර්ගයට අපි කියනවා තනි බිම් හෙල්මලු කියලා. මේවායේ ලක්ෂණය තමයි එක භෝග ශාකයක් සඳහා එක හෙල්මලුවක් බගින් වගා කරන්නට වෙනවා. ඇති කරන්නට වෙනවා මේක. සමහර ප්‍රදේශවල තවමත් මේ ක්‍රමය යොදා ගන්නවා. තනි බිම් හෙල්මලුව කියලා කියන්නේ බෑවුමේ මොකක් හරි දැන් මෙහෙම බෑවුමක් තියෙනවා නම් දැන් කඳු බෑවුමක් කොහොමද තියෙනවා කියලා හිතන්න. මේ පැත්තට බෑවුම තියෙනවා. මේ බෑවුම දිගේ අපිට සම්පූර්ණයෙන්ම සංරක්ෂණ ක්‍රම යොදන්න ඕනේ නැත්තම් මේ බෑවුමේ සමහර ස්ථානවල පොඩ්ඩක් සමතලා කරලා ඊතර පැලවගා කරනවා. මෙන්න මේකට අපි කියනවා ළමයෝ තනි බිම් හෙල්මලු කියලා. සමස්ත බෑවුමක් තියදී අපිට ඕන තැන විතරක් පොඩි හෙල්මලුවක් හරි ගස්සගෙන එතන භෝග වගා කරනවා. ඒවට අපි කියනවා තනි බිම් හෙල්මලු කියලා. එහෙනම් අපි කතා කළා පාංශු සංරක්ෂණ ක්‍රම දෙකක් ගැන යාන්ත්‍රිකව. එකක් තමයි මොකක්ද? කාණු. කාණු ප්‍රධාන ආකාර දෙකයි ප්‍රධාන කාණු හා නිත්ති කාණු. ප්‍රධාන කාණු හා නිත්ති කාණු එකක්. අනික තමයි පාර්ශ්වික කාණු. ඒතර පාර්ශ්වික කාණු ගත්තාම ඒවා බෑවුමට ලම්බකව ගමන් කරන්නේ. ප්‍රධාන කාණු බෑවුමට සමාන්තරව ගමන් කරන්නේ. ප්‍රධාන කාණුවේ ක්‍රියාව තමයි ඉඩමේ රැස්වන ජලය එකතු කරලා හානිදායී නොවන විදිහට ඉඩමෙන් බැහැර කරනවා. පාර්ශ්වික කාණු වල ක්‍රියාව තමයි ලැබෙන වර්ෂාව එතනත් පාර්ශ්විකාදනයට ලක් වෙන්නේ නැතුව ප්‍රධාන කාණුවට සපයනවා බැහැර වෙනවා. ඒතර මේදී අපි ගත්තා දෙවනුව හෙල් මලු පිළිබඳව. හෙල් මලු ප්‍රධාන ආකාර හතරකට බෙදුවා. සමතලා හෙල් මලු, බෑවුම් සහිත හෙල් මලු, පුරුල් පාද හෙල් මලු හා තනි බිම් හෙල් මලු කියලා. එහෙනම් අපි තුන්වෙනි යාන්ත්‍රික ක්‍රමයේ බැලුවොත් අපට පේනවා වැටි සකස් කරන්න පුළුවන්. වැටියක් කියලා කියන්නේ බෑවුමට ලම්බකව යෙදූ බාධකයක්. මේ වැටිය දිගේ යම් යම් දේවල් ගලාගෙන යන එක අපිට පාලනය කරන්න පුළුවන්. එතකොට මේ යටතේ යොදා ගන්නා වැටි ප්‍රධාන ආකාර දෙකකට දක්වන්න පුළුවන්. එකක් තමයි අපට පුළුවන් පස් වැටි වශයෙන් දාන්න, අනික ගල් වැටි වශයෙන් දාන්න. අපි මේ කරලා තියෙන්නේ හරි සරල දෙයක් වැටි පිළියෙල කිරීමේදී. මෙහෙම ළමයි බෑවුම තියෙන එකේ මෙහෙම බෑවුම තියෙනවා නම් අපි බෑවුමෙත් අර විදිහටම යම් ස්ථානයක් කපනවා. කපලා ඉවර වෙලා එතකොට අපිට දැන් මෙතන කොටසක් නැහැ. මෙන්න මෙතන තමයි අපි වැටිය සකස් කරන්නේ. අපිට පුළුවන් මෙතන මේ විදිහට වැටිය සකස් කරන්න. එතකොට මෙහෙන් එන වතුර පාර
මේ වැටි හන්ද රැඳෙනවා. එතකොට සමහර ලාවට මේවා ගල් වලින් හැදුවොත් ගල් වැටි වෙනවා. පස් වලින් හැදුවොත් පස් වැටි වෙනවා. අපි මේ දක්වා කතා කළේ පාංශු සංරක්ෂණය කිරීමේ පළවෙනි ක්‍රමය වන මේ තියෙනව තමයි මේ ගල් වැටි සකස් කරලා තියෙන පේනවද? අර වගේ භූමියේ ගල් සුලභ තත්ත්වයට තිය ගල් වැටි දාන්න පුළුවන්. අර වගේම කපලා පුරවලා තියෙනවා. අපි මේ දක්වාම කතා කළේ පාංශු සංරක්ෂණයේ යාන්ත්‍රික ක්‍රම ගැනයි. එතකොට අපි කිව්ව ප්‍රධාන පාංශු සංරක්ෂණ ක්‍රම තුනක් තියෙනවා. ඒකෙන් එකක් තමයි අපි ගත්තේ යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම. කිසියම් යාන්ත්‍රික හෝ ඉංජිනේරුමය ව්‍යුහයක් ඉදි කරලා ඒ මගින් සිදු කරන පාංශු සංරක්ෂණයයි. එතකොට මේ යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම අපි තවදුරටත් ප්‍රධාන ආකාර තුනකට බෙදාගත්තා. කාණු සැකසීම, ඒ වගේම හෙල්මලු පිළියෙල කිරීම, ඒ වගේම වැටි යෙදීම. කාණු ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන් වුණා. ප්‍රධාන හේවත් නෙත්ති කාණුව, උපප්‍රධාන කාණු කියලා සමහරු කියනවා. එහෙම නැත්නම් සමෝච්ච කාණු කියලා කියනවා. වඩා නිවැරදි වචනේ මොකක්ද? මේවා මේ ආශ්‍රිත වචන. මේවට කියනවා අපි පාර්ශ්වික කාණු කියලා. ප්‍රධාන කාණුව නැත්නම් නෙත්ති කාණුව දිගේ නෙත්ති කාණුව බෑවුමට සමාන්තරව බෑවුම දිගේ ජලය ගලාගෙන යන්න හදනවා. පාර්ශ්වික හේවත් සමෝච්ච හේවත් උපප්‍රධාන කාණුව අලුතෙන් ටර්ම් එක දුන්නේ ඔයගොල්ලන්ට. ඒක බෑවුමට ලම්බකව දානවා. කාණුවේ ගලා යන ජලය පාර්ශ්වික කාණුවට රැස් කරලා ප්‍රධාන කාණුව වෙතට ලබා දෙනවා. ප්‍රධාන කාණුව ඔස්සේ ඒ ජලය බැහැර වෙනවා. එතකොට මේ සමෝච්ච කාණු හේවත් පාර්ශ්වික කාණු ප්‍රධාන ආකාර කීපයකට බෙදන්න පුළුවන්. සමෝච්ච රේඛා අණුව සකස් කළොත් නම් කියන්නේ සමෝච්ච කාණු කියලා. එහෙම නැතුව හදන්නත් පුළුවන්. තව වර්ගයක් තමයි කුට්ටි කාණු. එහෙම නැත්නම් කාණුව මැද පස් කුට්ටියක් තියලා තියෙනවා. තව වර්ගයක් තමයි රොන් මඩ උගුල සහිත කාණු නැත්නම් රොන් මඩ වලවල් සහිත කාණු. ඊළඟට හෙල්මලු ගැන කතා කළා. කිසියම් බෑවුමක භෝග වගා කළ හැකි පරිදි පිළියෙල කරපු සමතල ස්ථානයකට අපි කියනවා ටෙරේස් එකක් හෙවත් හෙල්මලුවක් කියලා. හෙල්මලු ආකාර කීපයක් තිබුණා. බංකු හෙල්මලු නැත්නම් සමතලා හෙල්මලු, බෑවුම් සහිත බංකු හෙල්මලු, මද බෑවුමක් තිබුණා ඉහළ සමෝච්ච රේඛාවක ඉඳලා පහළ සමෝච්ච රේඛාවක් දක්වා ගමන් කළා. අඩු බෑවුම් ශේෂ්ඨ වලට යෙදුවා පුලුල් පාද හෙල්මලු. පුලුල් පාද හෙල්මලු යෙදුවා අඩු බෑවුම් ශේෂ්ඨ වලට. ඒ වගේම කඳු බෑවුමක තනි තැනක පැලයක් හදන්න ඕන නම් අපි යොදාගත්තා තනි බිම් හෙල්මලු. ඊළඟට අපි වැටි භාවිතා කළා. මේ වැටි ආකාර දෙකකට බෙදා ගන්න පුළුවන්. පස් වැටි, ඒ වගේම ගල් වැටි කියලා. ඒක අපේ සම්පත් වල සුලභතාව මත යොදාගත හැකි ආකාරය. එහෙනම් මේ අපි සාකච්ඡා කළේ යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම ගැන. අපට ඊළඟට පුළුවන් බලන්න දෙවන පාංශු සංරක්ෂණ ක්‍රමේ ප්‍රධාන ක්‍රමයක් ශස්‍ය විද්‍යාත්මක පාංශු සංරක්ෂණය. මේකට කෘෂිකාර්මික පාංශු සංරක්ෂණය කියලා කියනවා.